And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. බස්නාහිර හැර සෙසු පළාත්වල පාසල්වල ප්‍රාථමික අංශ ලබන ජනවාරි සිට ආරම්භවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් 36,000 ඉක්මවයි. ඊයේ දිනේත් ආසාදිතින් 662ක්. තවත් කොවිඩ් මරණ 5ක්. මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළට. උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න සම්බන්ධයෙන් 57 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ. කොවිඩ් ආසාදිතින් කෝටිය ඉක්ම වූ දෙවන රට බවට ඉන්දියාව පත්වෙයි. මොඩර්නා එන්නතටත් ඇමරිකාවේ අනුමැතිය. විවිධ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන විට ඔවුන්ගේ අනන්‍යතාව ප්‍රසිද්ධ කිරීමේ සූදානම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කළා. මේ අතර උපරිමාධිකරණ සංකීර්ණයේ පසුගියදා ඇති වූ ගින්න සම්බන්ධයෙන් 57 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. මේ වන විට ප්‍රකාශ 57ක් පමණ සටහන් කර තිබෙනවා. උපරිමාධිකරණ සංකීර්ණයේ සේවකීන්, ආරක්ෂක නිලධාරීන්, පවිත්‍රතා කටයුතු වල නිරත වෙන සේවකීන්ගේ ප්‍රකාශ වෙනවා. ඒ වගේම රජයේ අතිරේක රස පරීක්ෂකවරයා, රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකවරයා මේ ස්ථානයේ නිරීක්ෂණය කරනු ලැබුවා. සිද්ධිය වූ දින වගේම ඊට පසු දින ඔවුන්ගේ වාර්තාව ලබන සතිය තුල ලබා දීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මහර බන්ධනාගාරයේ පසුගිය නොවැම්බර් 30 වෙනිදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 544ක් පමණ සටහන් කර තිබෙනවා. දැනටම මේ සඳහා නායකත්වය දුන් මෙහෙයවපු රැඳවුවන් කිහිප දෙනෙකු පිළිබඳව අනිකුත් රැඳවුවන්ගේ තොරතුරු වලින් සාක්ෂි ලැබී තිබෙනවා. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. මේ අතර ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකුල්ල කෑම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හඳුනා ගන්නා පුද්ගලයන් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මසුගේදා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වගේ නින්දිත ක්‍රියා කරන පුද්ගලයා කවුද කියන එක ජනතාව සාමාන්‍යයෙන් දන්නේ නැහැ. කිසි ලැජ්ජාවක් නැතුව, කිසි බයක් නැතුව තමයි මේ දේවල් කරන්නේ. ඒ නිසා මම පොලිසියට සම්පූර්ණයෙන්ම අනදුන්නා, උපදෙස් දුන්නා. ඒ අයව හඳුනාගත් පසු අපි මාධ්‍ය තුලින් ඊට පස්සේ ඔවුන්ගේ ඡායාරූප සහ සම්පූර්ණ විස්තර පෙන්වා සිටිනවා. ඒකවල ජනතාව දන්නවා මෙන්න මේ වගේ පුද්ගලයන්ගෙන් තමයි අපි ආරක්ෂා වෙන්න ඕනේ කියලා. ඒ පිළිබඳව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කළා. අපේ නීතියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙක් නිවැරදි කරු බව ප්‍රකාශ කර තිබියදී පොලිසිය භාර අමාත්‍යවරයා එතුමා කරන්න යන මේ ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතු දෙයක්. මේක යුක්තිය පසඳලීමට කරන මරුපහරක්. මේට හේතුව ඔය අයගේ ඡායාරූප ඉදිරිපත් කිරීම තුළ අවසාන වශයෙන් ඔවුන් වරදකරුවන් බවට පත් කර ඉවරයි. තවදුරටත් ඒ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැති තත්ත්වයකට පත් කරනවා. ඒ තත්ත්වයේ තුළ පැමිණිල්ලටත් විත්තියටත් දෙකටම විශාල අසාධාරණයක් වෙනවා. ඒකට හේතුව පැමිණිල්ල ඔප්පු කරන්න යන නඩුව මහාධිකරණයකදී හෝ මහේස්ත්‍රාත් අධිකරණයකදී විත්තිකරු හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඉතා බරපතල සැකයකට භාජනය වෙන කරුණක් වෙනවා. ඒක පිළිගන්නේ නැති තත්ත්වයක් වෙනවා. අන්න ඒක අමාත්‍යතුමා පැහැදිලිව මතක තබා ගත යුතුයි. රත්ගම පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ නෙදර්ලන්ත ජාතික භික්ෂූන් වහන්සේගේ අපවත් වීමට හේතුව සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර උණවටුන රෝමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක් අභිරහස් ලෙස ඊයේ රාත්‍රියේ අපවත් වී තිබෙනවා. උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ වැඩවිසූ 17 හැවිරිදි හිමිනමක් ඊයේ රාත්‍රියේ 12:01 අතර කාලය තුල සිය කුටියේ වැටී සිටියේදී භික්ෂුන් වහන්සේ නමක් දැක තිබෙනවා. මේ පිළිබඳව හබරාදුව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම හිමිනම කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගනු ලැබුවා. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ රෝහලට රැගෙන එන විටත් හිමිනම අපවත්ව සිටි බවයි. අනුරාධපුර ගුන්නෑව ප්‍රදේශයේ සිට මෙම හිමිනම සමුද්‍රගිරි විහාරස්ථානයට පැමිණ ගුන්නෑවේ පියසුමන නමින් පැවිදි දෙවියට ඇතුළු වී ඇති බවයි විහාරස්ථානයේ හිමිනමක් කියා සිටියේ. අද උදෑසන විහාරස්ථානයට හබරාදුව පොලිසිය පැමිණ ස්ථානීය පරීක්ෂණයක්ද ආරම්භ කළා. අදාළ හිමිනම අපවත් වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.
මේ අතර රත්ගම පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් සිටියදී අපවත් වූ නෙදර්ලන්ත ජාතික හිමිනමගේ අපවත් වීමට හේතුව සොයා CCTV දත්ත උපයෝගී කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මීට අදාළ රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර මෙම අපවත් වීමට හේතුව අනාවරණය කර ගැනීමට ක්‍රියා කරන බවයි. ප්‍රකාශ 52ක් පමණ සටහන් කර තිබෙනවා. ඒ වගේම ඊයේ දිනේදී කරාපිටිය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් දෙදෙනෙක් ඒ වගේම විශේෂඥ මනෝවෛද්‍ය වරයෙක් මෙම ස්ථාන තවදුරටත් නිරීක්ෂණය කර තිබෙනවා. මෙම මෘත ශරීරය සහ ඊට අදාළව ඩයටම පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කරන බවට දැනුම් දී තිබෙනවා. ඒ සියලු පරීක්ෂණවල ප්‍රතිඵල වලින් පසුව මරණයට හේතුව අනාවරණය කර ගැනීමට හැකි වෙනවා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 36,000 ඉක්මවා ගියා. මේ අතර COVID-19 ආසාදිත තවත් මරණ 5ක් සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළා. ඒ අනුව මෙරට සිදු වී ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළ ගියා. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිත මරණ 5ම සිදු ඇත්තේ බස්නාහිර පළාතෙන්. අගලවත පදිංචි 72 වරදි පුද්ගලයෙක් අගලවත මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී වී ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය සහ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්. මග්ගොන පදිංචි COVID-19 ආසාදිත 86 වරදි කාන්තාවක් සිය නිවසේදීම මිය ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ COVID-19 ආසාදනය සහ අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුව බවයි. කොළඹ 15 පදිංචි 76 වරදි ආසාදිතයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. ඒ උග්‍ර වූ වකුගඩු රෝගී තත්ත්වයක් සහ කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්. මහරගම පදිංචිව සිටි 57 වරදි COVID-19 ආසාදිතයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. බතුපිටිවල පදිංචි 86 වරදි COVID-19 ආසාදිතයෙකු සිය නිවසේදීම මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය නිසා උග්‍ර වූ වකුගඩු රෝගී තත්ත්වයක්. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිත 662 දෙනාගෙන් දෙදෙනෙකු විදේශවල සිට පැමිණි පුද්ගලයින්. ඉතිරි ආසාදිතින් 660 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ 259ක්. ඉන් 44 දෙනෙකු කොළඹ 13 බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර දෙමටකොඩින් 33 දෙනෙක්, කොළඹ 12න් 25 දෙනෙක්, බොරැල්ලෙන් 22ක් සහ මට්ටකුලියෙන් 21 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 164 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 79 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ප්‍රදේශයෙන් 4 දෙනෙකු, තිරියායෙන් ආසාදිතින් 13 දෙනෙකු සහ වත්තලින් ආසාදිතින් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පකුරට අදාළව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 32376ක් වන අතර ඉන් 23653 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. කෑගල්ල මහ රෝහලෙන් COVID-19 ආසාදිතින් දෙදෙනෙකු හඳුනා ගැනුණා. එම රෝහලේ සේවකින් යොදා ගනිමින් දෛනිකව සිදු කෙරෙන PCR පරීක්ෂණ වලින් ඊයේ පෙරවරුවේ එක් අයෙකු හඳුනා ගැනුණු අතර ඔහු සේවය කළ 5 වෙනි වාට්ටුවට රෝගීන් ඇතුළු කිරීම සහ පිට කිරීමද අත්හිටුවීමට පියවර ගත්තා. ඒ අනුව ඊයේ සිදු කෙරුණු PCR පරීක්ෂණ 63කින් තවත් සේවකයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. දොම්පේ පූගොඩ කුමාරිමුල්ල ගම්මානයෙන් COVID-19 ආසාදිතින් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ගම්මානයට සංචරණ සීමා පැනවීමටයි සෞඛ්‍ය නිලධාරීන් පියවරගෙන ඇත්තේ. ඉන් එක් අයෙකු පූගොඩ අධිකරණයේ සේවකයෙකු වන අතර ඒ අනුව එහි සේවය කරන 53 දෙනෙකු ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර දෙහියෝ විට පහළ තල්දුව ග්‍රාම සේවා වසමටද සංචරණ සීමා පනවා තිබෙනවා. එම ප්‍රදේශයෙන් COVID-19 ආසාදිත පුද්ගලයන් 18 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි ඔවුන්ගේ ආශ්‍රිතයින් ගෘහස්ත නිරෝධායනයට යොමු කිරීමටයි පියවරගෙන ඇත්තේ. අවිස්සාවේල සීතාවක අපනයන සැකසුම් කලාපයේ තවත් COVID-19 ආසාදිතින් සිව් දෙනෙකු හමුවීමත් සමග ඉන් හමු වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 229ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වී ඇති ආසාදිතින් හංවැල්ල, දෙහියෝවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. COVID-19 ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් පොල්ගහවෙල, බන්දාව සහ මඩගලගම ගම්මානවලට සංචරණ සීමා පනවා තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ප්‍රදේශයේ සියලු වෙළඳසැල් වසා දැමීමටද පියවරගෙන ඇති බවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටත්ව යන ජනතාව අතර COVID-19 ආසාදිතින් හඳුනා ගැනීම සඳහා නුවර පාර, මීගමුව පාර, රත්නපුර පාර සහ ගාලු පාර කේන්ද්‍ර කර ගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කෙරුණා. ඒ අනුව අදත් එම මාර්ග ආශ්‍රිතව එම පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර ඉදිරි දින කිහිපෙදීත් එම පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අනුව බෙන්තර පාලමාසන්නයේදී අද අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කෙරුණේ මේ ආකාරයෙන්.
ඊයේ දවස් තුල විතරක් පරීක්ෂා කරපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 451න් 5ක් පොසිටිව්. කියන්නේ දල වශයෙන් 101ක් පොසිටිව්. කියන්නේ 10000ක් එළියට ගියොත් කී දෙනෙක් පොසිටිව්ද කියලා ඔබට තේරෙනවනේ. මොකද මේ එක්කෙනෙකුත් ඇති සමහර පළාතක්ම ප්‍රදේශයක්ම රෝගය ව්‍යාප්ත කරන්න. මේ අහමු ඇන්ටිජන් පරීක්ෂාව තව පුළුවන් නම් තව ප්‍රමාණයකින් වැඩි කරන්න. සියලුම මේ ප්‍රදේශ මේ ප්‍රධාන මාර්ග ආවරණය වෙන පරිදි මේක තව පුළුල් කරන්න. ඒ හරහා අවදානම තක්සේරු කරන්න. ඒ හරහා අපි විශේෂයෙන් බස්නාහිර තියෙන අනතුරු අනිත් පළාත් වලට ව්‍යාප්ත වෙන එක මේ විශේෂයෙන් මේ උත්සව කාල සීමාව තුළ අවම කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. COVID-19 නව ආසාදිතින් හඳුනා ගැනීම සඳහා ඊයේ PCR පරීක්ෂණ 16542ක් සිදු කෙරෙනු අතර මේ වන විට මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,86,062ක්. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 36049ක්. ඉන් 27061 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර තවත් 8823 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ COVID-19 ආසාදිතයින් සඳහා වෙනම වාටු දෙකක් විවෘත කෙරුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේද ඉල්ලා සිටින්නේ පාසල් විවෘත කිරීමට සමගාමීව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. පාසල් ආරම්භ වෙලා තියෙනවා බොහොමයක් ප්‍රදේශවල. බස් ධාවනයේ හැමදේම සිද්ධ වෙනවා. ඒතකොට ලංකාවේ උපකාරක පන්ති විතරක් නැවතිලා. වගකීතු පිරිස ඊළ නිලධාරීන් රජය ඇතුළු මේකට දක්වන අවධානය ඉතාම මදි. අපි ඔන්ලයින් පන්ති කරනවා. නමුත් ළමෙක් පන්ති කාමරය තුල තියාගෙන තාත්වික ඉගැන්වීම තරම් ඒක අසාර්ථකයි. මේක ප්‍රතිඵල අපිට දකින්න හම්බෙයි තව කාලයක් යනකොට. සෞඛ්‍ය ආරක්ෂිතව මේ වැඩ පිළිවෙල කරනවා නම් ඇයි උපකාරක පන්ති මොන පදනමකටද ඒක වහලා තියන්නේ? අතරම අපි එතනදී ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නවා ටියුෂන් පන්ති ක්‍රමයක් තුල කොතනකින්වත් කොවිඩ් පොකුරක් ඇති වුණේ නැහැ. වගකීම් සංගමයක් හැටියට අපි දැනටමත් මීට වඩා හොඳ සැලසුම් හදලා සියල්ල සූදානම් කරගෙන ඉන්නවා මේ පන්ති ආරම්භය සඳහා. මේ ජනවාරි ඉඳලා අපිට අවසර දීලා බලන්න අපි කොච්චර ලස්සන සැලසුම් සහගතව මේ වැඩේ ආරම්භ කරනවද කියන එක අපි රටට පෙන්වන්නම්. පෞද්ගලික පන්ති වලට ළමයි ආවෙන් පස්සේ පාසල් වලටත් ළමයි පිරේවි ඉබේම. මේ අතර බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල්වල ප්‍රාථමික අංශ අධ්‍යයනය කටයුතු සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දැනට එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය තෙක් පටන් නොගත් පාසල් නිවාඩුවෙන් පසුව ජනවාරි මාස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනය කරන ලබන දිනයකදී පටන් ගන්නවා ඇති. නමුත් එම පාසලුත් බස්නාහිර පළාත ඇතුළත් නොවේ අනිකුත් පළාත්වල පමණක් පටන් ගැනීමට තමයි දැනට තීරණය කළා තියෙන්නේ. ඒ පිළිබඳව අවශ්‍ය සම්පූර්ණ උපදෙස් නුදුරු අනාගතයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනවා ඇති. ඒ සියලුම පාසල් එක ශ්‍රේණියේ සිට පස්වෙනි ශ්‍රේණිය දක්වා අප දැනටමත් ලබා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් එම පාසල් පටන් ගත යුතුයි. දෛනික කොවිඩ් ආසාදිතයින් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග මොඩර්නා එන්නතද ඇමරිකාව තුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව ඇති බව අද විදේශ මාධ්‍ය අනාවරණය කළා. මේ අතර ඇමරිකාවෙන් පසු ලොව කොවිඩ් ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස පෙන්눔 කරන අසල්වැසි ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටිය ඉක්මවා ගියා. ඒ සමගින් ලොව පුරා කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳවයි මේ විමසා බැලීම. ලොව කොවිඩ් ව්‍යාප්තිය අතෙන් තවමත් පෙරමුණේ පසුවන ඇමරිකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,78 ලක්ෂය ඉක්මවා තිබෙනවා. දෙසැම්බර් මාසයේ ගෙවුණු දින කිහිපය සැලකිල්ලට ගැනීමේදී 5 වෙනි දිනටත් ඊයේ ඇමරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 2 ලක්ෂය ඉක්මවා ඇති අතර කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ 2500 ඉක්මවා ගියා. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ කැලිෆෝනියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ යාම වඩාත් කැපී පෙනෙන බවයි. එමෙන්ම එළඹෙන නිවාඩු දින කිහිපයට පෙර ආහාර ලබා ගැනීම වෙනුවෙන් තවමත් ටෙක්සාස් ඇතුළු ප්‍රදේශ රැසක වාහන 100 ගණනක් දිගු ආහාර පෝලිම්වල සිටින ආකාරයේද විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මේ අතර ඇමරිකාවේ උපජනාධිපති මයික් පෙන්ස් ප්‍රසිද්ධියේ කොවිඩ් එන්නත ලබාගත් අවස්ථාව මාධ්‍යයටද නිකුත් කර තිබුණේ මෙලෙසින්. අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට කෝටිය ඉක්මවා ඇති අතර ඇමරිකාව හැරුණුකොට ආසාදිතයින් කෝටිය ඉක්ම වූ දෙවන රට ලෙසයි ඉන්දියාව සැලකෙන්නේ. කෙසේ වෙතත් ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ රට තුළ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවයි. එමෙන්ම ඉන්දියාවේ මිලියන 300ක පමණ ජනතාවට කොවිඩ් එන්නත් ලබා දීමට සිය රජය සැලසුම් සකස් කර ඇති බවද ඉන්දිය බලධාරීන් දැනුම් දී තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ආශ්‍රිතව මතුව ඇති නව කොවිඩ් පොකුර හේතුවෙන් සිඩ්නි අවට වෙරළ තීර 20ක් වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කොවිඩ් අවදානම වළකා ගැනීමේ අරමුණින් එළඹෙන නත්තල් උත්සව සමය තුළ සහ නව වසර ඉලක්ක කර ගනිමින් ඉතාලිය දැඩි සංචරණ සීමා පනවමින් අධීර 3ක් යටතේ යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ බව නිවේදනය කරමින් ඉතාලිය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ දෙසැම්බර් මාස 24 වනදා සිට 27 දක්වාත් දෙසැම්බර් 31 සහ ජනවාරි 1 වෙනිදා සිට 6 වෙනිදා දක්වාත් මුළු රටම වෛරස් රතු කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර ලොව ධනවත් රටක් වන එංගලන්තයේ දිලිඳු දරුවන්ට නොමිලේ ආහාර ලබා දීමට යුනිසෙෆ් සංවිධානය පියවර ගන්නා බව දැනුම් දීමත් සමග එංගලන්ත පාර්ලිමේන්තුව තුළද එය විවේචනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද නිවේදනය කර තිබෙන්නේ ලොව දිලිඳු සහ මැදි ආදායම් රටවලට ලබා දීම සඳහා මේ වන විට එන්නත් මාත්‍රා බිලියන 2ක් ඇනවුම් කර ඇති බවයි. පිටකොටුව මැනින් වෙළඳපොළ මේ වන විට පෑලියගොඩ ප්‍රදේශයට ගෙන ගොස් ඇති අතර පිටකොටුවේ පවත්වාගෙන ගිය කැලෑපොළද මේ වන විට වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ජනතාව මග දෙපස එළවලු අරේවි කිරීමේ කටයුතු වල නිරත වන අතර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ මාර්ගයක් අසල తాවකාලිකව පවත්වාගෙන යන එළවලු පොළ පිළිබඳව අප සොයා බැලුවා. අපි එළවලු මිල ගණන් බලන්න කොටුව ප්‍රදේශයට තමයි මුලින්ම ආවේ. දැන් මැනින් වෙළඳපොළ පිටකොටුව ප්‍රදේශයේ උදෑසන නැහැ. ඒ වගේම තමයි කොටුව ප්‍රදේශයේ තියෙනවා කැලෑපොළ කියලා. මේ මොහොතේ ඒ පොළත් ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද කොවිඩ් ව්‍යසනයත් එක්ක සෞඛ්‍ය හේතුන් මත ඒ පොළ ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ తాවකාලික පොළකට. ඉතින් අපි එළවලු මිල ගණන් පොඩ්ඩක් කතා කරන්න ඕන. පොඩ්ඩක් කියන්නකෝ එළවලු මිල ගණන් කොහොමද කියලාද? එළවලු ඉතින් අපි මෑම 100යි, කැරට් 80යි, වැටකොළ 120යි, 130යි, බෝන්ච් 180යි විකුණන්නේ. ඒන් අරන් ඉන්නේ අපි 200ට. ඒ හින්දා අපි රුපියල් 20 කට්ටයක් ලාභේ තමයි තියලා විකුණන්නේ. ඒකටත් ඉතින් අපි මෙතන ලොකු බොහොම අමාරුවෙන් විකුණන්නේ. බම්බොට්ටයිල 80යි, කැරට්ටයිල 150යි, බීට්ටයිල 70යි, අඹයිල 50යි, ගමලයිල 70යි. වෙනද මෙතන පොලක් තිබෙන්නේ ඇයි මේ වගේ තැනක එළවලු විකුණන්නේ? එළවලු ටිකක් දාලා අපි විශ්වාස කරලා කීයක් හරි විගෙදරට විදම ගන්නවා ඇයිලා. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ తాවකාලික පොලකනේ ඉන්නේ. සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරන මුඛ ආවරණ පැළඳ ගැනීම සියල්ල ඉෂ්ට සිද්ධ කරමින් තමයි මේ ජනතාව Tamanගේ ජීවනෝපාය රැක ගැනීම සඳහා මේ කටයුතු නිරත වන්නේ. මේ එළවලු මිල ගණන් වල මෙම ස්ථානයේ නම් යම් අඩුවක් දක්නට ලැබෙනවා. අපි දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ ආකාරයට සොයා බලනවා. දැන් එන්නේ උත්සව සමය. ඒ නිසා තමයි අපි මේ එළවලු කෙරෙහි බොහෝ අවධානයක් යොමු කරේ. මෙම ස්ථානයේ වාර්තා වන ආකාරයට මේ වෙළඳ මහතුන් අපිත් එක්ක කියන ආකාරයට රුපියල් 200ට වඩා අඩුවෙන් තමයි සෑම එළවලු කිලෝවක්ම අලවිවන්නේ. COVID-19 රෝගීන් සඳහා නිපද වූ ධම්මික මහතාගේ පැනිය සහ හෙළ වෙදකම ගැන මේ දිනවල දැඩි කතා බහකට ලක්ව තිබෙනවා. මේ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දැකූ අදහස් කිහිපයක්. රටක් මත උත්සාහ කරන දියුණු නොදියුණු රටවල් මේකට බෙහෙත් හොයන්නේ. අපේ සිංහල වෙදකම පාවිච්චි කරලා අපේ ආයුර්වේදකම තමයි අපේ පාරම්පරික උරුමය. ඒකේ වෙද මහත්තුරු කීප දෙනෙක් උත්සාහයක දෙනවා අපිටත් මේක කරන්න පුළුවන් කියලා. ධම්මික වෙද මහත්තයත් ඒ උත්සාහය යෙදෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය අපි කිසිසේත් හෙලා දකින්නේ නැහැ. ඒ අගය කරනවා. හැබැයි ඔය හොයාගත්තයි කියන පැණිය පිළිබඳ ඊට වඩා වෙනස් අදහසක් තිබෙන්නේ. මම දුටුවා ඒ ගැන බොහෝ පාර්ශවයන් වල අදහස්. COVID-19 ව්‍යසනය වෙනුවෙන් හදපු දේශීය ප්‍රතිකර්ම අත්හදා බැලීම් පිළිබඳව මහා සමාජ ව්‍යසනය සංවාදයක් අපි දකිනවා. මේකට එල්ලවන පහරට එරෙහිව ස්වදේශිකත්වයේ හයිය තියෙන අධ්‍යාත්මික ශක්තියක් තියෙන මිනිස්සු විදියට අපි මේ වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඊයේ පෙරේද ආවා ආණ්ඩුවේ පැණි බෝතලේ අරගෙන ශ්‍රීමා බෝධියට වක් කරන්න. අපි ගරු කරනවා අපේ අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේට. ආණ්ඩුවට නැති මොලේ මහාචාර්යවරු කියාගත්ත අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇමතිවරු අද ශ්‍රීමා බෝධියත් විනාශ කරන්න හදපු ක්‍රියාමාර්ගයෙන් ශ්‍රීමා බෝධිය ආරක්ෂා කරගන්න ගත්ත ක්‍රියාමාර්ගයට අපි ගරු කරනවා. ධම්මිකගේ පැණිය ගැන කතා කරනවා. ඊළඟට මහර හිරගෙදර ගැන කතා කරනවා. මෙව්වා තමයි විපක්ෂේ රටේ කතා කරන්නේ. මිනිස්සු කියන්නේත් මෙව්වා ගැන. මිනිස්සු කතා කරන්නේත් වෙද මහත්තයාගේ පැණිය ගැන. මේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න පිටදුන්නු ඒ ශ්‍රේෂ්ඨ ස්ථානට ගිහිල්ලා ශ්‍රීමා බෝධිය ළඟට ගිහිල්ලා අටමස්ථානේ මහානායක හාමුදුරුවෝ ඉස්සරහා මිනිහට කාලි ආවේශ වෙනවා. කාලි කියනවා. පිස්සු. තමුන්නාන්සේලාත් කට උල් කරගෙන අහගෙන බලන ඉන්නේ පැණිය ගැන අහන්නේ. හැබැයි ඒකට නිශ්චිත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කියලා තියෙන තාම මේකේ පරීක්ෂණ ඉවර නැහැ. ඉවර නැති නිසා ඒ සඳහා වාර්තාවක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැනට ආරම්භ කර ඇති අරණායක අස්මඩල වත්තේගෙදර අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම නවතා එම මාර්ගයේ කාපට් ඇදීමට අරණායක ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු යොදා තිබෙනවා. අද එම ප්‍රදේශයට අරණායක ප්‍රාදේශීය ලේකම්වරයා සහ අරණායක ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා පැමිණීමත් සමග ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
අරණායක අස්මඩල වත්තේ ගෙදර අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් රුපියල් ලක්ෂ 17ක ප්‍රතිපාදන වෙන් කර තිබුණා. ඒ අනුව මේ වන විට එම මාර්ගයේ කොන්ක්‍රීට් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අරණායක ප්‍රාදේශීය ලේකම් AGA ෆයිසා මහතා අද එම මාර්ගය ප්‍රතිසංස්කරණය සිදු කරන ස්ථානයට මෙලෙස පැමිණි අතර ඔහු සඳහන් කළේ එම මාර්ගය කොන්ක්‍රීට් කිරීම නවතා කාපට් කිරීම සිදු කළ යුතු බවයි. එහිදී ගම්වාසීන් හා ප්‍රාදේශීය ලේකම්වරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගම්වාසීන් චෝදනා කරන්නේ ප්‍රදේශීය දේශපාලන අධිකාරියේ ගැටුම නිසා තමන්ට මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. කොවිඩ් ව්‍යසනයත් සමග හුදකලා කිරුණු ප්‍රදේශවල පදිංචි ජනතාවට පසුගිය දිනවලත් සරණක් වන්නට ස්වර්ණ ශ්‍රී සත්කාරය හරහා අපට හැකියාව ලැබුණා. ඊට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ දායකත්වයේ හිමි වූ අතර අදත් එවැනි ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනක් මාලිගාවත ලක්සිත සෙවන නිවාස සංකීර්ණයේදී පැවැත්වුණා. ස්වර්ණවාහිනී ආයතනයේ මැදිහත් වීම මත පැවැත්වුණු එම වැඩසටහනට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනයේ නිලධාරීන් මෙන්ම අප ආරාධනයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක් වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග අත්කල් බැඳගෙන ස්වර්ණවාහිනිය ශ්‍රී FM සමගින් ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන මේ විදිහට පළමු අධියර විදිහට ලක්සිත සෙවන නිවාස සංකීර්ණයට අවතින් මේ නිවාස සංකීර්ණයේ සියලු ජනතාවට අප අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දෙනවා. එහිදී නිවාස සංකීර්ණයේ පදිංචි ජනතාවට සංකේතාත්මකව වියලි ආහාර ද්‍රව්‍ය මල්ලක් ප්‍රදානය කෙරුණා. සුවෙන් පෙමින්න පේලාවේ අපිට මොබිටෙල් ආයතන මේක සානයක් දෙන එක ලොකු දෙයක්. මේ වෙලාවට මේක දෙන්න එක හොඳ වැඩක් තමයි. බොහොම ස්තුතියි අපි දුන්නට. තියෙන දත්තන මට මේක ලැබිච්ච එක ලොකු දෙයක්. දීප ආයතනට ස්තුති කරන වැඩි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයත් එක්ක එකතු වෙලා මේ ලක්සඳ සෙවන මහල් නිවාසයත් අපි මේ වගේ ක්‍රියාදාම කිහිපයක්ම කරා. මේ ක්‍රියාදාම මේ මහල් නිවාසවල COVID-19 ව්‍යසනයෙන් අපහසුතාවලට පත් වෙලා තියෙන සියලුම අපේ ශ්‍රී ලාංකිකයන්ට උපකාරීත්වයක් හැටියට වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයක් කරයි. දවස් 50ක් 60ක් එළියට යන්න බැරි තැන්වල ජනතාව විඳින දුක කොච්චරද කියලා අපිට තේරෙනවා. ඉතින් ඒක නිසා අපි ප්‍රජා සත්කාරයක් හැටියට මේ වගේ දේවල් කරා. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන, මොබිටෙල් ආයතනයත්, ස්වර්ණවාහිනී ස්වර්ණශ්‍රී සත්කාරක වැඩසටහනත් දිගින් දිගටම කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන ඉන්න මේ ජනතාවට, අඩු ආදායම්ලාභී ජනතාවට, මහල් නිවාස ජනතාවට, විශේෂයෙන්ම නාගරික වතු ජනතාවට මේ ලබා දෙන සහායය සත්කාරය රාජ්‍ය නිලධාරීන් අපිට ලොකු ශක්තියක්. අපි අද විතරක් නෙවෙයි හෙට දවසෙත් මෙම ස්ථානට පැමිණ මේ ලක්සිත නිවාස සංකීර්ණයේ තවත් ජනතාවට එවැනි ආකාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමග ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ තවත් ආහාර පාන ලබා දීමට අපි සූදානම්. වසර 397කට පසු එළඹෙන 21 වෙනිදා රාත්‍රියේ සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහයන් වඩාත් ලංව පිහිටන විරල අවස්ථාවක් දැర్శණය වන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ඇතැමුන් මෙම සිදුවීමත් සමග ඇතිවිය හැකැයි පැවසෙන කටකතා පැතිරුවද එවැනි කිසිවක් සිදු නොවනු ඇති බව ජයරත්න මහතා ප්‍රකාශ කළා. වසර 397කට පසු එනම් 1623 ජූලි 15 වෙනිදාට පසුව නැවතත් ඊටාම විරල ග්‍රහසු සංයෝගයක් දෙසැම්බර් මාසයේ 21 වෙනිදා රාත්‍රී සිදු වෙනවා. මෙය බොහෝ දෙනා නත්තල්තරුව වශයෙන් හඳුන්වනවා. ඒට හේතුව සෙනසුරු සහ බ්‍රහස්පති කියන මේ යෝධ ග්‍රහයන් දෙදෙනා ඊටාම ලං වෙනවා. ඒ ලං වුණාම එක තරුවක් වගේ පේන්නටත් ඉඩ තිබෙනවා. ඊටාම කිට්ටු වෙනවා. විශේෂයෙන්ම කලා 6.1ක් තරම් කිට්ටු වෙනවා. අංශකින් 10න් පංගුවක් පමණ. ඒ නිසා ග්‍රහලෝක දෙක එකක් වශයෙන් පේන්නට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විරල අවස්ථාව නැරඹීම සඳහා වඩාම සුදුසු වන්නේ 21 වෙනිදා ඉර බැස ගියාට පසු බටහිර අහස තරමක් නිර්දිගට වෙන්නට හිස හැරූ විට පොඩ දක ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ග්‍රහ සුසංයෝගය. සුදුසුම වේලාව තමයි පස්වරු 6:30ත් 7:30ත් අතර වේලාව. මේ වෙලාවට PVSින් බැලුවට කිසිම වරදක් නැහැ. අත් වශයෙන්ම
සමහර ජනතාව බියට පත් වෙලා තිබෙනවා මේ යම්කිසි භූමිකම්පා වගේ ඉද සුළු සුළං එයිද මොකද යෝධ ග්‍රහයෝ දෙන්නෙක් එක ළඟට එන නිසා කියලා එවැනි කිසිම දෙයක් මීට පෙර අවස්ථාවලදී වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේකට අත්‍යවශ්‍යම විද්‍යාත්මක ලෙස මේ දෙස බලනවා මිසක් මේ අනවශ්‍ය මිත්‍යා විශ්වාස වලට යාමෙන් වළකින ලෙස මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. මනුෂ්‍යත්වයේ ප්‍රේමී සලකුණ යන්න තීරණය කර ගනිමින් මෙවැනි රාජ්‍ය නත්තල් උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගලදී පැවැත්වුණා. යුද හමුදාවට එක් වූ කැඩ නිලධාරීන් 187 දෙනෙකු විසිර යාමේ උත්සවය අද දියතලාවේදී පැවැත්වුණේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර පාදිනිය මාර්ගයේ තලාව ප්‍රදේශයේදී මෝටර රථයක් පාපැදියක ගැටී පාපැදියේ ගමන්ගත් 48 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ තලාව තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචි සිව්දරු මවක්. මාවනැල්ල දනාකම ප්‍රදේශයේ වඩුමඩුවක් පවත්වාගෙන යන මුවාවෙන් වසර ගණනාවක් තිස්සේ සිදු කරගෙන ගිය මහ පරිමාණ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. මෙම වැටලීමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක්ද මාවනැල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ භාරයට ගෙන තිබෙනවා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. ලබන වසරේ මුල් කාර්තුව තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගතව පාසල් ක්‍රීඩා තරඟ පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. දරුවන්ගේ ක්‍රීඩා කටයුතු නැංවීමේ අරමුණින් පාසල් විවේක කාලය දීර්ඝ කර ගැනීමටද මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් රුපියල් මිලියන 15ක වීදමින් නිදි කිරීමට නියමිත ශාරීරික සුවතා මධ්‍යස්ථානයට මුල් ගල තැබීම සිදු කෙරුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පහුගිය අවුරුද්දට 20 වසරේ මාස 11ක් විතර ක්‍රීඩා කරේ නෑ. LPL තරගාවලිය පවත්වනකම් ක්‍රිකට් ක්‍රීඩා කරන අයටත් අවකාශය ලැබුණේ නෑ, අවස්ථාව ලැබුණේ නෑ ක්‍රීඩා කරන්න. හැබැයි අපි නව සාමාන්‍යයත් එක්ක ඒ කටයුතු සාර්ථකව අවසන් කළා. ලබන අවුරුද්ද වෙනකොට පාසල් ක්‍රීඩා තරගාවලින් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් සාකච්ඡා කළා. ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය නීති රීති වලට යටත් බොහෝ දෙනෙක්ගේ විශ්වාසයක් තියෙනවා, දෙමව්පියන්ගේ විශ්වාසයක් තියෙනවා මේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා ක්‍රීඩාව කරාම. ඒක සම්පූර්ණ මිත්‍යාවක්. අද හරියට ක්‍රීඩා කරන දරුවෙක් අධ්‍යාපනය සාර්ථක වෙනවා. පුද්ගලෙක් කියන එකත් මතක් කරන්න ඕනේ. ඒක ගුරුවරුත් පොඩ්ඩක් මතක තියාගන්න. ධර්මම පොඩ්ඩක් පිටින් වැඩිපුර එවන්න. මම යෝජනා කර අධ්‍යාපන අමාත්‍යතුමාටත් පුළුවන් නම් ඉන්ටර්වල් එක අඩුම ගානේ විනාඩි 15ක් වැඩි කරලා දෙන්න කියලා. හැම පීරියඩ් එකකම විනාඩි දෙක දෙක අරගෙන මුළු පීරියඩ් එකම මම ඉල්ලන්නේ නැහැ. මම ජීඑල් අමාත්‍යතුමාගෙන් ඉල්ලුවේ පීරියඩ් එකේ විනාඩි 2යි. ඒතර විනාඩි 18ක් විතර හදාගන්න පුළුවන්. දැන් තියෙන ඉන්ටර්වල් එකට විනාඩි 18 එකතු වුණාම දරුවන්ට තව ඕවර් දෙක තුනක් ශ්‍රී ලංකාව කරන්න පුළුවන් ඉන්ටර්වල් එක වෙලාවේ. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් 8 SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසන්න. සුබ දවසක්.